ඔයාලට මතක ඇති අපි කතා කරගෙන ආවේ කළුවිලි කියලා පාසලකට එක්සෑම් මාක්ස් ස්ටෝ කරගන්න පුළුවන් විදිහේ සොෆ්ට්වෙයාර් එකක් හදනවා. ඒකේ ඩේටාබේස් එක ඩෙවලොප් කරගෙන යන ප්‍රොසෙස් එක. ඒකෙදි මේ වෙද්දී අපි අපේ ඩේටාබේස් එකේ ටේබල්ස් ටික හදලා ඒ වගේම ඒ ටේබල්ස් අතර රිලේෂන්ෂිප් ටිකත් ක්‍රියේට් කළා. මීට කලින් වීඩියෝ එකේදී අපි ඒකට එන්ටර් කරන්න තියෙන ඩීටේල්ස් ටිකත් එන්ටර් කළා අවසන් වුණා. ඊට පස්සේ අද අපි කතා කරන්න යන්නේ අපේ 19 වෙනි ප්‍රශ්නේ. එතෙන්දී අපිට කියනවා එයාලා මේකේ 11 වසරට, ඒ කියන්නේ අපි දැන්ට මේ සොෆ්ට්වෙයාර් එක මුලින්ම ටෙස්ටිං පාර්ට් එකක් විදිහට හදලා තියෙන්නේ 11 වසරට විතරක් නිසා ඒකේ ළමයි දෙන්නෙක් අලුතෙන් ඒ ශ්‍රේණියට ඇතුළත් වුණාලු. ඒ දෙන්නගේ ඩීටේල්ස් අපේ ස්ටුඩන්ට් කියන ටේබල් එකට ඇතුළත් කරන්න. ඉතින් ওই විදිහට අපිට දීලා තියෙනවා එයාලා ඒ ස්ටුඩන්ට්ස්ලාගේ ඩීටේල්ස්. අපිට දැන් තියෙන්නේ ඒ දෙක අපේ ඩේටාබේස් එකට ඇඩ් කරගන්න. ඉතින් අපිට පුළුවන් query එකක් පාවිච්චි කරන්න මෙතනදී. ඩීටේල්ස් එන්ටර් කරන්න තියෙන හින්දා අපිට පාවිච්චි කරන්න වෙන්නේ insert query එක. ස්ටුඩන්ට් කියන ටේබල් එකට අපි data යවන්න ඕන. මෙන්න මේ කියන columns වලට index number, first name, last name, gender, contact number, class ID කියන එකට. ඉතින් අපි query එක හදමු මේ විදිහට. index number එක ඊළඟට first name එක ඊළඟට last name එක gender එක contact number එක ඒ වගේම class ID කියන එක. ඊට පස්සේ අපිට තියෙන්නේ අපේ මේ values ටික එන්ටර් කරන්න. අපි බලමු අපිට දීලා තියෙන details. first name එක මේ විදිහට add කරා අපි. ඊළඟට last name එක ඊළඟට gender එක ඊළඟට අපිට තියෙන contact number එක අන්තිමට අපිට එන්ටර් කරන්න තියෙන්නේ class එකේ ID එක. අපිට මෙතන class එක දීලා තියෙන්නේ A කියලා. එතකොට අපිට එන්ටර් කරන්න තියෙන්නේ class එකේ ID එක විදිහට 1. මෙන්න මේ විදිහට අපි query එක හදාගත්තා. දැන් අපිට තියෙන්නේ
මේක එක්සිකියුට් කරන්න. මේ විදිහට එක්සිකියුට් කරාට පස්සේ අපිට පුළුවන් අපේ ටේබල් එකට ගිහිල්ලා රිෆ්‍රෙෂ් කරාම ඔන්න ඔයාලට බලා ගන්න පුළුවන් අපේ 9 වෙනි ඉන්ඩෙක්ස් නම්බර් එක තියෙන කෙනාගේ ඩීටේල්ස් ඇඩ් වෙලා තියෙනවා. ඊළඟට අපි අනිත් කෙනාට අදාළ ඩීටේල්ස් ටිකත් එන්ටර් කරමු. අපිට දීලා තියෙන්නේ 10 වෙනි කෙනාගේ නම දීලා තියෙනවා අපිට නතාෂා විමලසේන කියලා. ඊළඟට තියෙනවා ජෙන්ඩර් ටයිප් එක. ඒක අපිට දීලා තියෙන්නේ ෆීමේල් කියලා. ඊළඟට අපි බලමු කන්ටැක්ට් නම්බර් එක. කන්ටැක්ට් නම්බර් එක අපිට කලින් එකමයි දීලා තියෙන්නේ. ක්ලාස් එක වෙන්නේ ක්ලාස් B 11 B කියන එක. අපි 2 කියලා ID එක දෙනවා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ මේ query එකත් execute කරන්න. අපි බලමු දැන් අපේ table එකට ගිහිල්ලා. හරි. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ 19 වෙනි ප්‍රශ්නේ පළවෙනි පාර්ට් එක සම්පූර්ණ කරන්න. දැන් අපි බලමු අපේ දෙවෙනි පාර්ට් එක. ඒකෙදි කියනවා STU.04 කියලා ඉන්ඩෙක්ස් එක තියෙන කෙනාගේ last name එක මොසස් කියලා change කරන්නලු අපේ database එකේ. ඉතින් අපි මෙතනදී අපිට බලා ගන්න පුළුවන් මේ 0.04 තියෙන කෙනාගේ last name එක තියෙන්නේ තිලකරත්න කියලා. අපි මේක අප්ඩේට් කරන්න ඕන අපේ දීලා තියෙන රික්වයර්මන්ට් එක අනුව. ඒ කියන්නේ මොසස් කියලා. ඉතින් අපි ඒකටත් query එකක් පාවිච්චි කරමු. මෙතනදී මම පාවිච්චි කරන්නේ අප්ඩේට් query එක. අපි ස්ටුඩන්ට් කියන ටේබල් එක මෙතනදී සෙට් කරන්න ඕන. last name එක මොසස් කියලා. අපි ඊළඟට දෙන්න ඕනේ අපි මේ අප්ඩේට් එක කරන්නේ කොහෙද කියලා. අපි මේ අප්ඩේට් එක කරන්නේ ඉන්ඩෙක්ස් නම්බර් එක STU.04 කියලා දීලා තියෙන ටේබල් එකේ. ඉන්ඩෙක්ස් නම්බර් එක 0.04 කියලා දීලා තියෙන කෙනාගේ දෙවෙනි නම නැත්නම් last name එක මොසස් කියලා අපි මේ විදිහට අප්ඩේට් කරනවා. අපි මෙන්න මේ විදිහට අප්ඩේට් කරලා ඉවර වෙලා අපේ ටේබල් එකට ගිහිලා රිෆ්‍රෙෂ් කරොත් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට last name එක අප්ඩේට් වෙලා තියෙනවා. දැන් අපි බලමු අපේ තුන්වෙනි පාර්ට් එක. ඒකෙදි කියන්නේ නටාෂා විමලසේන කියන ස්ටුඩන්ට් ගේ කන්ටැක්ට් නම්බර් එක චේන්ජ් වෙන්න ඕනලු. මෙන්න මේ දීලා තියෙන අපේ කන්ටැක්ට් නම්බර් එක විදිහට. ඉතින් අපි බලමු ඒකත්. එතනදිත් අපිට කරන්න වෙන්නේ අප්ඩේට් query එකක්ම තමයි. අපි ඒ query එකත් දැන් ගහමු. මෙතන මගේ අතින් පොඩි වැරැද්දක් වෙලා තියෙනවා.
අපි ඒකත් හදමු. හරි. දැන් අපි බලමු කොහොමද query එක හදන්නේ කියලා. ස්ටුඩන්ට් කියන ටේබල් එක තමයි මෙතනදිත් අපිට අප්ඩේට් කරන්න වෙන්නේ. අපි මෙතනදී සෙට් කරන්න ඕන contact number කියන එක. අපිට දීලා තියෙන ෆෝන් නම්බර් එකට ඒ කියන්නේ 077 150 44 66 කියන නම්බර් එකට තමයි චේන්ජ් කරන්න ඕන. ඊළඟට අපි දෙන්න ඕන අපේ මේ චේන්ජ් එක වෙන්නේ කොහෙද කියලා. where කියලා අපිට පුළුවන් first name එක Natasha. මෙතනදී අපි last name එකත් පාවිච්චි කරනවා and කියලා join කරලා. මොකද හදිස්සියවත් first name එක සමාන වෙන කෙනෙක් තිබ්බොත් එහෙම අපේ මේ query එක වරදින්න පුළුවන්. ඒකින්ද අපි last name එකත් මේකට පාවිච්චි කරනවා. හරි. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ query එක හැදෙන්නේ. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ අපේ අප්ඩේට් වෙච්ච contact number එක. මේකේ හතරවෙනි part එකේදී අපිට කියන්නේ අපේ පාසලේ ඉන්න නටාෂා විමලසේන කියන කෙනා first term exam එකට කලින් පාසලෙන් transfer වෙනවලු. ඒ හින්දා එයාට අදාළ details ටික අපේ database එකෙන් අයින් කරන්නයි කියලා තමයි මෙතනදී කියන්නේ. ඉතින් ඒකට අපිට පුළුවන් delete query එකක් පාවිච්චි කරන්න. කොට අපි data අයින් කරන්න ඕනේ අපේ student කියන table එකෙන්. ඊළඟට අපි කාගේ details ද අයින් කරන්න ඕනේ කියලා දෙන්න ඕන. අපි මෙතනදී දෙනවා first name එක Natasha කියලා තියෙන. ඒ වගේම මම මෙතනදී last name එකත් අරගන්නවා. මොකද එකම first name එක තියෙන දෙන්නෙක් අපේ database එකේ ඉන්න පුළුවන් නිසා. last name එක දෙනවා විමලසේන කියලා. මෙන්න මේ විදිහට හදාගෙන අපිට පුළුවන් මේ query එක execute කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් අපේ student කියන table එකට ගිහිල්ලා බලන්න. එතකොට ඔයාලට පේනවා අපේ 10 වෙනියට තිබ්බ row එක. ඒ කියන්නේ නටාෂා විමලසේන කියලා තිබ්බ row එක අපේ database එකෙන් අයින් වෙලා තියෙනවා කියලා. ඊළඟට අපි යමු අපේ 5 වෙනි part එකට. මෙතනදී කියනවා find out the details of all the students in the school. ඒකෙදි කියන්නේ මේ පාසලේ ඉන්න ස්ටුඩන්ට්ස් ලගේ සේරම විස්තර ටික අපිට අරන් දෙන්නේ කියලා. ඉතින් අපි ඒකටත් පාවිච්චි කරන්නේ query එක. ඒකෙදි අපිට පුළුවන් select query එකක් පාවිච්චි කරන්න. එතකොට අපිට student table එකෙන් ගන්න තියෙනවා index number එක,
first name එක last name එක ඒ වගේම gender එක contact number එක ඊට පස්සේ අපිට තියෙනවා අපේ class කියන table එක. අන්න ඒකෙන් අපි අරගන්නවා class name එක. ඊට පස්සේ අපි යනවා අපේ exam term කියන table එකට. ඒ table එකෙන් අපි ගන්නවා exam term කියන්නේ term name එක. term name එක ඒ වගේම ආයෙමත් අපි exam term කියන table එකෙන් අරගන්නවා exam date කියන value එක. ඊට පස්සේ අපි එනවා subject කියන table එකට. ඒ table එකෙන් අපි අරගන්නේ subject name කියන column එක. ඔන්න ඔය ටික තමයි අපි අපේ ස්ටුඩන්ට් කෙනෙක්ගේ details ගනිද්දී අරගන්න ඕන columns ටික. ඊට පස්සේ අපි මේකට අපේ tables ටික join කරගන්න step එකට තමයි එන්න ඕනේ. මොකද දැන් මෙතන තියෙන tables කිහිපයක් විදිහටනේ අපි අපේ details ටික ගනිද්දී මේ සේරම join queries වලින් එක table එකක් විදිහට අරගන්න ඕන. ඊට පස්සේ අපි මෙතන details ගන්න ඕනේ කොහෙන්ද කියලා කියන්න from exam marks db student දීලා අපි මෙතනින් දැන් අපි join කරනවා. join අපි මුලින්ම class කියන table එක join කරමු. අපි ඒක join කරන්නේ exam අපේ තියෙනවා students exam mark record කියන table එක. අපිට මෙතනදී එක column එකක් මග ඇරිලා තියෙනවා. අපි ඒකත් add කරගෙන ඉමු. අපි මේකෙදි marks ටික ගන්න නම් අපේ තියෙන student exam mark record කියන table එකෙන් අරගන්න ඕන අපේ mark කියලා තියෙන column එකක්. හරිද? ඊට පස්සේ අපි මේ ටික join කරගමු. join කරගන්නේ අපි දැන් මේ විදිහට class කියන එක අරගත්තා. මෙතනට එන්නේ අපි class එක join කරන්නේ student කියලා තියෙන table එකේ class ID එක අපි සමාන කරනවා class table එකේ class ID එකත් එක්ක. ඊළඟට අපි ආයි පාවිච්චි කරනවා join එකක්. ඒකෙදි අපි exam term කියන table එක තමයි join කරන්නේ. ඒ join කරන්නේ අපේ තියෙන student කියන table එකේ exam term ID එක.
මෙතනදි මේක පොඩ්ඩකට අයින් කළා. මෙතනදි අපි student exam mark record කියන table එක join කරනවා. exam mark record කියන table එකේ index number කියන එක student index number කියන එක අපි සමාන කරනවා student කියන table එකේ index number එකට. ඊට පස්සේ අපිට පුළුවන් exam term කියන එක අපේ details වලට join කරගන්න. අපි ඒක join කරගන්නේ student exam mark record කියන table එකේ exam term id කියන එක. exam term id එක අපි සමාන කරනවා exam term table එකේ term id කියන එකත් එක්ක. ඊළඟට අපි ආයි join එකක් පාවිච්චි කරනවා. එතනදී අපි කරන්නේ අපේ subject කියන table එක මේකට join කරගන්නවා. ඒ කරන්නේ student exam mark record කියන table එකේ subject id කියන table column එක සමාන කරගන්නවා අපේ subject කියන table එකේ subject id එකත් එක්ක. ඔන්න ඔය විදිහට අපිට පුළුවන් අපේ details ටික අරගන්න. දැන් ඔයාලට පේනවා හැම ස්ටුඩන්ට් කෙනෙක්ටම අදාළ සේරම details ටික අපිට මේ විදිහට view කරගන්න පුළුවන් මේ query එක පාවිච්චි කරලා. ඊළඟට අපි යනවා අපේ 6 වෙනි part එකට. එතනද කියන්නේ find the marks of mathematics subject of all the student in the first term. ඒ කියන්නේ first term එකේ mathematics කරපු මාක්ස් ටික අරගන්නලු මේ විස්තර තියෙන සේරම ළමයින්ගේ. ඉතින් අපිට ඒකෙදි අපි මේ පාවිච්චි කරපු query එකම තව develop කරන්න පුළුවන්. ඒකට අපිට where කියන clause එක පාවිච්චි කරලා අපේ requirements ටික දෙන්න පුළුවන්. එතකොට අපි මෙතනදි කියන්න ඕන subject එක නැත්නම් subject name එක සමාන වෙන්න ඕන mathematics කියලා. ඒ වගේමයි අපි and කියලා පාවිච්චි කරලා අපේ term name එක අපි දෙනවා first term කියලා. මෙන්න මේ විදිහට අපේ query එක develop කරලා අපිට පුළුවන්
එක්සිකියුට් කරගන්න. එතකොට අපිට එනවා ෆස්ට් ටර්ම් එකේ මැතමැටික්ස් වලට ලකුණු ටිකත් එක්කම අපේ ස්ටුඩන්ට්ස්ලාගේ ඩීටේල්ස් ටික. ඊළඟට අපේ 7 වෙනි පාර්ට් එක. ඒකෙදි කියනවා find all the marks obtained by all the students in the first term in Sinhala language and literature. ඒකෙදි එයාලා අපිට කියන්නේ මේකේ සිංහල language and literature කියන සබ්ජෙක්ට් එකට අදාළ මාක්ස් ටික අරගන්න කියලා. අපි මෙතනදී පාවිච්චි කරන්නේ ආයෙම select query එක. ඒකෙදි අපි කරන්නේ student exam mark record කියන table එකෙන් තමයි අපිට මේකත් අරගන්න වෙන්නේ. ඒ table එකේ අපිට අරගන්න කියන්නේ අපි මෙතනදී පාවිච්චි කරමු sub query එකක්. අපි එතකොට කරන්නේ අපේ requirement එක where කියන එකෙන් දීලා අපි මෙතනට දෙනවා subject කියන table එකේ subject ID එක ඊට පස්සේ in කියලා දාලා අපිට පුළුවන් මෙතනින් select කියන එක පාවිච්චි කරන්න. subject ID from subject පස්සේ ආයෙමත් where close එක දීලා අපි දෙනවා subject කියන table එකේ subject name එක අපි සමාන කරනවා. අපි මෙතනින් ගිහිල්ලා අපේ name එක අරගමු මේ විදිහට. මම copy කරලා අරගන්නවා. පුළුවන් මෙතනට name එක දෙන්න. අපි මේ sub query එකෙන් කරන්නේ අපේ details ටිකට අදාළ ඒ කියන්නේ subject ID එක අරගෙන subject table එක අරගෙන ඒකේ ඇතුලේ subject name එක සිංහල මේ විදිහට execute කරාම අපිට අරගන්න පුළුවන් අපේ marks ටික. ඊට පස්සේ අපි යමු අපේ අන්තිම part එකට. එතෙන්ද කියන්නේ අමන්දි විජේසිංහ කියන කෙනා ඉස්කෝලෙන් අයින් වෙනවලු එක්සෑම් එකට කලින් ශිෂ්‍යත්වයක් හම්බෙච්ච හින්දා. එතකොට එයාගේ ඩීටේල්ස් ටිකත් අපි අයින් කරන්න ඕන අපේ මේ ඩේටාබේස් එකේ. ඉතින් ඔන්න ඔය විදිහට අපිට පුළුවන් මෙතනදී delete query එකක් පාවිච්චි කරන්න. student කියන table එකෙන් අපි අයින් කරන්න ඕන first name එක. ඒ වගේම
last name එක අපි අමන්දි විජේසිංහ කියන කෙනාගේ details තමයි අයින් කරන්න ඕන. කොට අපි delete from student where first name එක අමන්දි last name එක විජේසිංහ කියන කෙනාගේ details ටික තමයි මේ විදිහට අයින් කරන්න ඕන. අපි query එක execute කරා. ඊට පස්සේ මේ තියෙන්නේ අපේ කලින් තිබ්බ එක. අපි දැන් query එක execute කරලා refresh කරාම ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ස්ටුඩන්ට් අදාළ ඩීටේල්ස් ටික ඩිලීට් වුණා. ඔන්න ඔය විදිහට තමයි අපිට අපේ 19 වෙනි ප්‍රශ්නෙට අදාළ ආන්සර්ස් ටික